නමෝ බුද්ධාය. ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. ඔබේ කලන මිතුරා ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ අද දවසෙත් සම්බුදු සිත කසිරේ උතුම් සදහම් සාකච්ඡාව ඔබට සමීප කරමින් පින්වන්ත ඔබ හැම දිනම ඊටම දයාවෙන් අපි මුණ ගැහෙනවා. ඉතින් අපේ හිත නිරන්තරයෙන් අපි විසම කලාප වලට ඇදගෙන දුවගෙන අරගෙන යන ස්වභාවයෙන් යුක්තයි. එය සංසුන් කොටගෙන හික්මවාගෙන දහමේ කීකරු කරගන්න තමයි වීරිය ධෛර්යය අවශ්‍ය වෙන්නේ. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේ හදවතේ වඩා හිඳවාගෙන ඒ හිතට සුවපත් භාවය ළඟා කරලා දෙන්න තියෙන අවශ්‍යතාවය නැත්නම් ඒ උවමනාව කොතරම් මහාර්ග කාරණාවන් සඳහා මාවත හදනවාද කියලා ඔබ දන්නවා. ඉතින් අද දවසෙත් අපි බුදු ගුණ මානසිකාර කරමින් මේ උතුම් සදහම් සාකච්ඡාව ශ්‍රවණය කරන්න අපට අවස්ථාව දෙනවා. ගරුතර මහා සංඝරත්නය අපගේ පින්වත් ස්වාමින්වයන් වහන්සේ අනුකම්පාවෙන්ම වැඩමවන්නට යෙදුණා. අද දවසෙත් අපි වැඩම කොට වදාළ පූජනීය මහා සංඝරත්නය දෙපා නැමද ආදර ගෞරවයෙන් පළමු කොට පිළිගනිමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ඉතින් අපි ඊළඟට සිහිපත් කරගන්නම් අද සම්බුදු සිතක අසිරිය සදහම් සාකච්ඡාවේ සදැහැති දායකත්වයේ පිළිබඳව විශේෂයෙන් අප්‍රේල් මාස 14 වෙනි දින එනම් අද දිනට වයස අවුරුදු 69ක් සම්පූර්ණ වන මාළඹේ මුවන් හෙළවත්ත 4 වන පටුමඟ අංක 743 න් 70 වෙහි පදිංචි ටී.ඒ. චූලානන්ද සිරිවර්ධන පින්වන්ත මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සහ සෙත් පැතීමේ අරමුණ ඇතිව ටී.ඒ. චූලානන්ද සිරිවර්ධන මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරන ධර්මදාන සමාජික පින්වන්ත මහත්මයෙක් චූලානන්ද සිරිවර්ධන මහත්තයා. ඉතින් මේ හැමදෙනාම සිහිපත් කොටගෙන ඒ වගේම පින්වන්ත ඔබ හැමදෙනාමත් කැටුව අපි සදහම් සාකච්ඡා පිණිස අදත් අවසරයේ සූදානම් කරගන්නම්. ගරුතර මහා සංඝරත්නය වන්දනා කොටගෙන ආරාධනා කරමු. ස්වාමීනි උතුම් සදහම් සාකච්ඡා ආරම්භ කරන්න කාලේ අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේට අනුශාසනාවන් වැටහෙවා. අවසරයි ස්වාමීනි. නමෝ බුද්ධාය. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. පරම පූජනීය කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවයේ චිරජීවනයේ සැලසේවා. තුනුරුවන අනන්ත ආශිර්වාදයේ දෙවියන්ගේ දැහැමි රැකවරණ සැලසේවා. අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පින්වත් මහත්මයා. එහෙමයි ස්වාමීනි. අපි ඊයේ දවසේ මහත්මයට නෑ නේද? එහෙමයි ස්වාමීනි. ඊයේ දවසේ අපි ඇත්තටම අපි 6 වෙනි දසබල ඥානෙ අවසන් කරලා 7 වෙනි දසබල ඥානෙ පටන් ගත්තා. ඒකින් දේශනා අපි 6ක් මේ වෙනකොට මම මතක හිටියවල. එහෙයි. එතකොට මේ දසබල ඥානෙ තියෙන මහත්මයා තථාගතයන් වහන්සේට ධ්‍යාන පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. ඒ වගේ විමෝක්ෂ කියලා මානසික ගුණධර්මයක් පිළිබඳව උපදව ගන්න පුළුවන් ගුණධර්මයක් පිළිබඳව පරිපූර්ණ අවබෝධයක් තියෙනවා. එහෙමයි ස්වාමීනි. ඒ වගේම සමාධි, ඒ වගේම තව වචනයක් තියෙනවා සමාපatti. කරුණු හතරක්. එතකොට ඥාන, විමෝක්ෂ, සමාධි, සමාපatti නම් ඒ විතරක් නෙවෙයි සංකිලේසානම් වෝදානම් උට්ටානම් යථා භූතම් පජානාති. හරි පුදුමයි. මේ දිව්‍යයන් සහිත, මරුන් සහිත, බමුණු සහිත, ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත මේ දෙව් මිනිස් ප්‍රජාවෙන් යුතු ලෝකේ කිසි කෙනෙකුට ඒ ධ්‍යාන පිළිබඳ ඒ අයුරින් අපි මේ දැන් දවස් 6 ටිකක් කතා කළා වැඩිපුර. එහෙමයි ස්වාමීනි. ඒ අයුරින් පරිපූර්ණ විශ්මිත අවබෝධයක් නැහැ වෙන ලෝක කිසි කෙනෙකුට. ඒ නිසා ඒ ධහම පෙර නොඇසූ විරු ධහම. ප්‍රාතිහාර්ය සහිත ධහම. හේතු සම්පත් සහිත ධහමක්.
හේතු සහිතව දෙවියන් මරුන් බමුන් ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත ලෝකෙ කිසි කෙනෙකුට චෝදනා කරන්න බැරි දහමක්. එහෙමයි. ඒතකොට එවන් උදාර දහමක් උපදවගත්තු ආකාරය පිළිබඳ අපි මුලින්ම කතා කළා ද්වේදා විතක්ක සූත්‍රය අසු කරගෙන. හරි ආශ්චර්යයි. ඒකට මහබෝසතාණන් වහන්සේ ඒ ගුණය ප්‍රඥාවෙන්ම අවදි කරනවා. ඒක විශ්මිතයි. එහෙමයි ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ පහළ නොවන්නට මේ දෙවියන්ගේ මිනිසුන්ගේ තියෙන මේ දිනු කරන්න පුළුවන් උත්තර කලාපයේ උත්තම කලාපයන් සදා මානසික කලාප. එහෙමයි ස්වාමීනි. අපිට නොපෙනී යනවා. පුදුම දෙයක් පෙනෙන්නේ. එහෙමයි. අපි දැන් මේ දේශනා ඇතුලින් අපි කතා කළා පළවෙනි ධානය ගැන. එතකොට පළවෙනි ධානයේ ලක්ෂණ ටික බුදු කෙනෙක් දේශනා කරන එක මේ දෙවියන් මරුන් බමුණු සහිත කවුරුත් දන්නේ නැහැ. එහෙමයි. සමාධි උපදවලා තියෙනවා. ඒ ආකාරයේ දැන් බලන්න පළවෙනි ධානය ගත්තොත් එහෙම මනසේ ස්වභාවයක් ගැන විස්තර කරන කාමයන්ගෙන් වෙන්වෙච්ච මනසක්. ඒ කාමයන් එක්කම ගැවසෙන දෙයක් තමයි අකුසල් කියන එක. කාමය කියලා කිව්වේ දැන් මේ කාමික බුදුරජාණන් දේශනා කළේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. එහෙමයි. සංකල්ප හිත තුළ මෙවි ඒකත් එක්ක මේ ආශ්‍රාව මිශ්‍ර වෙවි තියෙන ගතියට තමයි සංකල්පය කියලා කියන්නේ. කාමය කියලා. කාමය කියලා කියන්නේ ඒ ස්වභාවයට. එහෙයි. එතකොට දැන් අපි හිතමු ඉෂ්ඨකාන්ත මනාප රූපයක් දැක්ක කියලා. එතකොට මේ හිත ඇතුලේ මේ රූපෙත් එක්ක ගනුදෙනු කර ආසාවෙන් පවතින ස්වභාවයක් තියෙනවා. එතකොට ඒක පවත්ින්න හරි කැමති. ඒකට තමයි කියන්නේ සංකල්පී රාග කියලා. ඒක සංකල්පයක්ද ස්වාමීනි? ඒක සංකල්පයක් නේ. එහෙමයි. දැන් බලන්න සමහරවිට වුණ අපිට බස් එකේ කෙනෙක් දකින්න. සමහර ගෙදර ඇවිල්ලත් අපි හිතින් එයත් එක්ක කතා කරනවා, හිතින් යාළු වෙනවා, සමහරට එයත් එක්ක හිතින් එයත් එක්ක විවාහ වෙනවා. අන්තරේ කෙනා දකින්නත් නැහැ සමහර විට. අන්තරේ මොකක්ද ඒක? හිතින් හදාගත්තේ විතර. එහෙමයි. වෙන්නේ දුක. ඒක නම මැරිලත් දන්නෙත් නැහැ. සමහරට කෙනා මැරිලත් දන්නෙත් නැහැ. වෙන මිනිස්සු කසාද බඳලත් දන්නෙත් නැහැ. නේද? සමහරලාට හිතින් හදාගත්ත ලෝකයක්. ඔහොම ස්වභාවය මනසේ හටගන්නේ නැද්ද? එහෙමයි. අන්න එකට කියනවා අන්නේ මානසික ස්වභාවයටයි කියන්නේ කාමය කියලා. ඒ මානසික ස්වභාවයට බුදු කෙනෙක් පනවන කාමය. එහෙමයි. කාමය කියන එක බාහිර තියෙන එකක් නෙමෙයි. ඒතර අර සංකල්පයේ විසින් තමයි අපට අරකේ වටිනාකම උපද්දලා තියෙන්නේ. ඇත්තටම වටිනාකම. ඇත්තටම වටිනාකම නැහැ. එහෙයි. ඇත්තටම වටිනාකම නැහැ. සමහරට පසු කාලයේ ඉන්න සමහරට ඒක නා ඕන්න අපිට දකින්න හම්බ වෙනවා. සමහරට අපි දුම් හොඳටම වියපත් වෙලා, ජරාවටපත් වෙලා, විරූපී වෙලා. එතකොට අර සංකල්ප හිතේ ඇඳෙන්නේ. එහෙමයි. එහෙනම් අර සමහරට දැක්කත් ගණන් ගන්න හිතෙන්නේ නැහැ. වෙන්නේ නැද්ද සමහර අවස්ථා? ඒතර අරයට වටිනාකම මේ හිතට ඒත්තු ගැන්නුවේ කුමක් විසින්ද? අර හිතේ උපද්දලා දුන්නු සංකල්පය විසින්. එහෙමයි. සංකල්පේ ස්වභාවය තමයි සංකල්ප උපද්දලා දෙන්නේ නිකන් ඒක නිකන් හිත ඇතුළට සතුට උපද්දන අරමුණු තමයි සිහි කරලා දෙන්නේ බොහොම ලස්සනට නැද්ද බලන්න ස්වාමිනේ හරි පුදුම කෙනෙක්නේ අපි ඔව්නේ. කොච්චර මේ බලන්න සද්දයක් වුණත් එහෙමයි එහෙයි ගඳ සුවඳක් වුණත් එහෙමයි රසයක් වුණත් එහෙමයි පහසක් වුණත් එහෙමයි ඒව නිකන් නැති මේ අපිට හිතා ගන්න බැරි විදියට ඒකෙන් සතුටක් උපදින විදියට බොහොම ලස්සනට ඒක හිතේ මවල දෙනවා. මවල දෙනකොට මොකද වෙන්නේ අපිට? ඒක හිතෙන් අතාරින්න හිතෙන්නේ. එහෙමයි. අන්න ඒකට තමයි සංකල්පී රාගය කියලා කියන්නේ. එහෙයි ස්වාමීනි. ඒතර අන්නේ ස්වභාවය මනසේ තියෙන තාක්කල් පංචකාම ගුණ පහට අපේ හිතේ වටිනාකමක් තියෙනවා. ඒක යම් දවසක ඉතුරු නැතුව නිරුද්ධ වෙයිද? නිරුද්ධ වෙච්ච දවසට අරකට වටිනාකමක් දෙන්නේ නැහැ. එහෙමයි. වටිනාකම දෙන්න තියෙනකොට තමයි ඒකේ ආදීනව ප්‍රකට වෙනවා. ඒකේ ආදීනව ප්‍රකට වෙනවා. අපි දැන් අර තරුණ සමහරට ආස්වාදයේ ඇති කරන රූපමය ස්වභාවයක් තියෙන, කටහඬක් තියෙන ඒ ස්වභාවයේ ඉදිරියේ තමයි හිතේ ඔය කොසිහි කරලා දෙන්නේ. ඒතර තමයි ඒකේ වටිනාකම හිත දෙන්නේ. අපි නෝක ජරාවටපත් වෙලා, වියපත් වෙලා සමහරලාට ඉන්නකොට දකින්න හම්බුනොත් එහෙම ඒක ආස්වාදනීය විදිහට හිතේ මවලා දෙන්නේ. ඒතර ඒක වටිනාකම නෙමෙයි ඒත්තු ගන්නවල දෙන්නේ. අම්මෝ දැන් මෙයා ජරාවටපත් වෙලා ලෙඩ වෙලා දැන් එකතු කරගත්තු මේ දුක් ගොඩක් විතරයි කරදරයක් විතරයි.
ඊට ආදීනව තමයි මතු කළ දෙන්නේ. එහෙමයි. එතන මොකද වෙන්නේ? ඒකේ වටිනාකමක් දෙන්නේ නැහැ හිතට. අර සංකල්පයට මතුවෙන්න ඉඩ නොවි මම දැක්කනේ. එහෙ ස්වාමී. බුදු කෙනෙක් දකිනවා හරි ආශ්චර්යයි. ඒ සංකල්පය ඒ අන්නේ කාමය මනසෙන් බැහැර වෙලා ඒකත් එක්කම තමයි අකුසල් තියෙන්නේ. දැන් බලන්න සංකල්පයත් එක්ක මනස ප්‍රතිබද්ධ වුණාට පස්සේ බලන්න ඒ කෙනා වෙන කෙනෙක් එක්ක කතා කරොත් මොකද වෙන්නේ? හිතේ උපද්දලා දෙන්නේ මොකද? ඊර්ෂ්‍යා. නැද්ද බලන්න? එහෙමයි. ද්වේෂය, ගැටීම, පරිගන්න හිතෙනවා. මොන හරි ඒ වෙනුවෙන් අනිත් පැත්තට ඇක්ෂන් එකක් ගන්න හිතෙනවා. ඒතර අකුසල උපදින්නේ කුමක් එක්කද? සංකල්ප අර කාමයන්ත් එක්ක. ඒ සංකල්පයේ තියෙන තාක් දුරට මේ අකුසල උපදින්නේ. එහෙ ස්වාමීනි. බාහිර ඔය දුකම නිරුද්ධ වෙන මානසික ස්වභාවයක් තියෙනවා. එහෙ. ඒ තමයි පළවෙනි ධ්‍යාන. දැන් බලන්නේ මේ අත්දැකීම ශාස්ත්‍රඥාංශ පුදවා ගත්තා. එහෙමයි ස්වාමීනි. මේ ලෝකෙ මුලින්ම කාමයන්ගෙන් වෙන් වෙච්ච අකුසලයන්ගෙන් වෙන් වෙච්ච ඊට පස්සේ එහෙම වෙන් වෙච්ච හිත තුල ඕන මෛත්‍රිය හරි බුදු ගුණ හරි අනිත්‍ය හරි සිහි කර කර හිතේ උපද්දනවා ප්‍රීතියක්. ඒක ඇතුලෙන් ඇති වෙන ප්‍රීතියක් ඒක. ඒකේ ස්වභාවය හරි ලස්සනට අපි දහම් කැඩපතිත් බොහෝ දේශනාවල විස්තර කළා. අපි මේ දේශනාවලත් ඔය මහා අස්සපුර සූත්‍රය අසුර කරගෙන බොහොම ලස්සන විස්තර කළා. ඒක ලස්සන උපමාවක් තියෙනවා. ඉස්සර ඔය සබන් කුඩු තියෙන අද මේ වගේ කුඩු වර්ගයක් තිබිලා තියෙනවා ඒ කාලේ නාද්දි ගාන නාන්න පෙර. එහෙමයි ස්වාමීනි. එතකොට ඒ නාන්න පෙර ඉස්සෙල්ලා කරන්නේ කුඩු වලට වතුර ටිකක් එහෙ ඒක ඉස්සෙල්ලා මේ වතුර මිශ්‍ර කරලා තලපයක් වගේ හදා ගන්න. ටිකක් වෙලා මිශ්‍ර කර කවලම් කරනකොට අර කුඩු වතුරේ හොඳට මිශ්‍ර වෙලා වතුර වැగిරෙන්නෙත් නැතුව හැබැයි මේ කුඩු වල කිසි තැනක නැහැ කියන වතුර නොතර වෙච්ච තැන. එහෙමයි. ආන් ඊවස් වගේ ස්වභාවයටපත් වෙනවා කියනවා. ආන් ඒ වගේ තමයි කියන මේ කයේ ප්‍රීතිය උපදලා මේ හැම සීමා කරගත්තු මේ කයේ ඒ පුරා පැතිරිච්ච නැත්තනක් නැහැ කියන ප්‍රීතිය. එච්චරට ප්‍රීතිය කය පුරාම පතුරවලා. එහෙමයි ස්වාමීනි. කවුද මේ අත්දැකීම ඇති කරගන්නේ? භාග්‍යතුන්. එහෙමයි ස්වාමීනි. කොහොමද ධානයේ අත්දැකීම? ස්වාමීනි ඒ පරිද්දෙන් ප්‍රීතිය සිය ළඟම පැතිරී යනවා කියලා අපි කවදාද එහෙම ප්‍රීතියක් මානසික උපදවගත්තු ශ්‍රාවකයේගේ සිත ත්‍රිබුදුරයන් දේශනා කරන ඒ අත්දැකීම ඇති කරගෙන ප්‍රඥාවෙන් දැකලා තියෙන එක යන්නේ කෙනාගේ හිත නම් කාමයට ආයි වැටෙනවා කියන එක වෙන්නේ කියනවා. එහෙමයි ස්වාමීනි. ඉන් එහා උපදින ප්‍රීති සතුටවල් ඉක්මවා කාමයට වැටෙන්න පුළුවන් මේ මනස. අපි ඔය නිවාප කියන සූත්‍රෙත් අරගෙන බොහොම ලස්සන උදාහරණයක් කරගෙන කතා කළා. එහෙමයි. මේ දවස් ටිකේ බොහොම ලස්සන දේශනා ටිකක් දිගහැරුණා ඇත්තටම. ඒතර බලන්න හරි ආශ්චර්යයි බුදුරජාණන් වහන්සේ මේ වගේ විශ්මිත අත්දැකීම, පරිපූර්ණ අත්දැකීම. එහෙමයි. මේන් පරිපූර්ණ අත්දැකීමක් මේ ලෝකෙ අනිත් අයට උපදින්නේ නැහැ. ස්වාමීනි අර දැන් අපි මේ කාම ගුණයන් හොයාගෙන මිනිස්සු වෙහෙස මහන්සි වෙන තරම කොතරම්ද? ඒ නමුත් කාමේ වන අය ගුණයන්ගෙන් බැහැර වෙච්චි හිතේ තියෙන සංකල්පයක් කියලා මේ ආශ්චර්ය ධර්මයේ ලෝකේ පළවෙනි වතාවට නොඇසූ විරු ධර්මයේ අනිවාර්යෙන් සත්‍ය ශාස්ත්‍රුණාසනම කවුද කරේ? එහෙමයි ස්වාමී. මේක විශ්මිත දෙයක්. එහෙමයි. අපි නිකන් මේ කතා බහ කරලා නිකන් අවසන් කළාට ඒක විශ්මිත ගම්බීර දෙයක් ඒක. එහෙ. කාමයන්ගෙන් වෙච්ච මානසික ස්වභාවයක්, අකුසලයෙන් වෙච්ච මානසික ස්වභාවයක්, යම් කුසල සිතිවිල්ලක් හිත ආධ්‍යාත්මී ප්‍රීතියක් උපද්දලා සැපයක් උපද්දලා ඒ වගේ මේකත් එක්ක මානසික හටගත් විවේකයක්. මේ අංග සියල්ල පළවෙනි ධ්‍යානෙ තියෙනවා කියලා බුදු කෙනෙක් වෙන්නම දකින්න. ඒතර පළවෙනි ධ්‍යානයේ අංග ටික මොකද්ද? කාමයන්ගෙන් වෙන් වෙලා, අකුසලයන්ගෙන් වෙන් වෙලා ප්‍රීතියක් තියෙනවා, විතක්ක ਵਿਚාර තියෙනවා, විවේකයක් තියෙනවා, සැපයක් තියෙනවා. ස්වාමිනේ එතන විතක්ක ਵਿਚාර කියලා සඳහන් නැහැ. අපි තුමු දැන් මෛත්‍රී භාවනාව ගත්තා කියලා. එහෙමයි සර්. ඒ මෛත්‍රී සිතුවිල්ල. බුදු ගුණ සිතුවිල්ල ගත්තා කියලා බුදු ගුණ සිතුවිල්ල. අනිත්‍ය අරමුණක් ගත්තා කියලා අනිත්‍ය අරමුණ. ඒක තමයි විතක්ක ਵਿਚාරය. එහෙයි. එහෙමත් දැකීමක් මේ ලෝකෙ මුලින්ම අරහත් සම්බුදු කෙනෙක් තමයි පුදවගන්නේ. එච්චරට පරිපූර්ණ. ඊළඟ අපි දේශනාවලින් කතා කළා මේ වගේ මානසික ස්වභාවයක් මනසක් තුල පිරිසිදු වෙන්න නම්. එකපාරට පිරිසිදු වෙන්නේ. ඒ පිරිසිදු කරගන්න මොන වගේ ගුණධර්ම දිනු කරන්න ඕන කියලා අපි මහා අස්සපුර සූත්‍රයෙන් සහ නිමාප සූත්‍රය අසුරු කරගෙන අපි කතා කළා. එහෙමයි. ඊළඟට අපි දැන් ඊයේ කතා කළා අපි දහම් කැඩපතේ දේශනා 13ක් ඔස්සේ කතා කරපු මහා චත්තාරික සූත්‍රය ආයි කතා කළා අපි. එතකොට අපි සම්බුදු සිත කසරියත් මං හිතන්නේ
දෙවෙනි දසබල ඥානෙ කතා කරද්දී අපි එක සූත්‍රයක් කතා කළා මහාචත්තාරික සූත්‍රයෙන්. ආයෙත් අපි දැන් මහාචත්තාරික සූත්‍රයට ආව කුමක් නිසාද? මේ සමාධි බලයක් මේ කියන ආකාරයේ සමාධි බලයක් මනසක් තුළ ගොඩනැගින්න දියුණු විය යුතු තවත් ගුණධර්ම තව පැත්තකින් විස්තර කරනවා භාග්‍යතුන් වහන්සේ. උපකාර ධර්ම. උපකාර ධර්ම. ඒ තමයි සම්මා දිට්ඨිය. සම්මා සංකල්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති කියන ප්‍රධාන මෙන්න මේ කියන මානසික ගුණධර්මයන් 7 කෙනෙක්ගේ මනසක් තුළ කය වචනේ මුල් වෙලා දියුණු වෙලා යද්දි ඒ මනස තුළම යම් එකක බවක් උපදින්න පටන් ගන්නවා කියනවා. ආන් ඒකක බවට තමයි කියනවා ආර්ය සම්මා සමාධිය කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එහෙමයි සර්. ඒ බලන්න ආර්ය සම්මා සමාධිය කියන මේ මානසික ගුණධර්මය මනසක් තුළ බෝධානං කියලා කියන්නේ පිරිසිදු වෙන්න, දියුණු වෙන්න, ඇති වෙන්න අර කියන උපකාරක ධර්ම 7 සපෝට් කරනවා. එහෙමයි. ඒ සපෝට් එකෙන් තමයි මේක හැදෙන්නේ. ඒ නිසා මේ කෙනෙක් පටන් ගත්තු ගමන් සමාධිය අරමුණු කරගෙන දඟලලා වැඩක් නැහැ. එයා සම්මා දිට්ඨිය කාලයක් පුරුදු කරන්න ඕන. සම්මා සංකල්ප කාලයක් පුරුදු කරන්න ඕන. සම්මා වාචා කාලයක් පුරුදු කරන්න ඕන. සම්මා කම්මන්ත කාලයක් පුරුදු කරන්න ඕන. ඒක වැඩෙන්න ඕන. එහෙමයි. අපි විස්තර වශයෙන් කතා කළා සම්මා දිට්ඨිය කොහොමද වඩන්න ඕන කියලා. දැන් අදායක ගත්තොත් එහෙම අපේ කාල වේලා මත වෙනවා ඇත්තටම. ඒතර අද අපිට කතා කරන්න තියෙන්නේ කොහොමද දැන් මේ සම්මා සංකල්ප මුල් කරගෙන සම්මා සංකල්ප වඩන්නේ කොහොමද කියලා. ඒතර මෙතනදී ඇත්තටම මේ සම්මා සංකල්ප වඩන්න මෙයා මුල් වෙන්න ඕන දේ තමයි සම්මා දිට්ඨිය. බුදුරජාණන් දේශනා කරනවා මෙතනදී පින්වත් මහණෙනි මේ කාරණේද මුල් වෙන්නේ සම්මා දිට්ඨියයි. කොහොමද සම්මා දිට්ඨිය කියලා කියන්නේ? දැන් හිත ඇතුලේ ගලනවනේ දැන් අර කිව්ව කාම සංකල්ප. එහෙමයි. ඒතර ඒකත් එක්ක ව්‍යාපාද සංකල්ප ගලන්න පුළුවන්. අකුසල. හිංසා සිතිවිලි ගලන. තව කෙනෙක්ට හිංසා පීඩා කරන්න සිතිවිලි ඇති වෙනවා. තව කෙනෙක් මරන්න විනාශ කරන්න සිතිවිලි ඇති වෙනකොට කියන ව්‍යාපාද සංකල්ප. තව කෙනෙකුට හිංසා පීඩා කරන්න සිතිවිල්ලක් ඇති වුණොත් ඒකට කියනවා හිංසා සංකල්ප. එතකොට මෙන්න මේවා බුදු කෙනෙක් දකින්න කියනවා මිත්‍යා සියල්ල මිත්‍යා සංකල්ප කියලා දකින්න කියනවා. එහෙමයි. මිත්‍යා සංකල්ප. ඒ මිත්‍යාවක් එතකොට. කාම සංකල්ප කියලා කියන්නේ මිත්‍යාවක්. ව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ ඒක මිත්‍යාවක්. එහෙමයි. හිංසා සංකල්ප කියලා කියන්නේ ඒක මිත්‍යාවක්. ඒක මිත්‍යා සංකල්පයක් විදියට දකින්න පුළුවන් වුණොත් ආන්නේ දකින්න පුළුවන් හැකියාවට කියන සම්මා දිට්ඨිය කියලා. මිනිසුන්ට උතන තමයි කරගන්න බැරි තැන. එහෙමයි ස්වාමීනි. දැන් කාම සංකල්පයක් හිතේ ඇඳෙනකොට මේක මිත්‍යා සංකල්පයක් කියලා හි අවබෝධයක් විතර හිතේ උපද්ද ගන්නවා කියන එක ලේසි දෙයක්ද? කොච්චර අමාරු දෙයක්ද? ඒ කියන්නේ සසරට බඳින සංකල්පයක් ඒක. ඒතර අපි හින්න සසරට බැඳලා තියෙන කුමක් විසින්ද? විද්‍යාව විසින්ද අවිද්‍යාව විසින්ද? අවිද්‍යාව විසින්. එහෙනම් සසරට බඳින්නේ අපි මේ මිත්‍යාව විසින්ද සත්‍ය විසින්ද? මිත්‍යාව විසින්. අපි අපේ හැමතිස්සෙම සසරට බැඳලා තියෙන සත්‍ය විසින් නෙමෙයි. සසරට බඳින්නේ අසත්‍ය විසින්, මිත්‍යාවක් විසින්. එහෙනම් මිත්‍යා සංකල්පනා විදිහට ගන්නකොට සංකල්පනා තුනක් තියෙනවා. මොනවද? කාම සංකල්පනා කියලා කියන්නේ මිත්‍යා සංකල්පය. ඒක බොරුවක්. මේ හිත ඇතුලේ තියෙන ස්වභාවයෙන් හටගන්නේ කාමයේ වනහේ මිත්‍යාවක්මයි. එහෙමයි ස්වාමී. මිත්‍යාවක්මයි. ඊළඟට හිත ඇතුලේ හටගන්න ව්‍යාපාද සංකල්පය කියලා කියන්නේ මිත්‍යා සංකල්පය. කුමක් නිසාද? මේ මිත්‍යාව රහතන් වහන්සේලාගේ හිත තුල නැහැ. ස්වාමීනි අර කාම සංකල්පනා නිසාමද ව්‍යාපාදයක් හටගන්නේ? ඒක බලපාන්න පුළුවන්. එහෙමයි ස්වාමී. බලපාන්න පුළුවන් කියන්නේ. එතකොට හිංසා සංකල්පනාව කියන මිත්‍යාව රහතන් වහන්සේලාගේ හිත තුල නැහැ. ඒක මිත්‍යාවක් විතර දකින්නවා කියන එක ලේසි නෑ. එහෙමයි. සම්මා සම්බුදු කෙනෙක් පහළ වෙන්න ඕන මේ සංකල්පය මිත්‍යාවක් කියලා දැකලා දෙව් මිනිස් ලෝකයට ප්‍රවර්තනය කරන්න.
එහෙමයි. කිව්වත් හිතා ගන්න බෑ මේක මිත්‍යාවක්ද කියලා. ඒ තරම් මිත්‍යාවක්. එහෙමයි ස්වාමීනි. ඒ තරම් මිත්‍යාවක් ඒක. ඒක බොහොම ලස්සන ධාතු විභංග සූත්‍රෙත් හරි ලස්සන පැහැදිලි කිරීමක් කරනවා අපි මිනිස්සුලා කතා කළා. එතකොට මේ සත්‍ය වූ මේ අදිෂ්ඨානය තුල වාසය කරන්න කියලා මතක නේද? එහෙමයි ස්වාමීනි. එතකොට මේ රහතන් වහන්සේ තමයි සත්‍ය තුල ඉන්නේ. අනික කට්ටිය ඔක්කොම ඉන්නේ බොරුවක් තුල. එහේ. ස්වාමීනි සත්‍යයට පැමිණීමෙන් ක්‍රෝධය, වෛරය, කාමය ආදී වූ මිත්‍යාව බැහැර කරගන්න අවස්ථාවක් එහෙමයි ස්වාමීනි. තියෙනවා. ඒතර බලන්න මේ කාම සංකල්ප, ව්‍යාපාද, හිංසා සංකල්ප, මිත්‍යා සංකල්පයක් ඊළඟ මේක සසරට බඳින දෙයක්, මේක කෙලෙස් උපද්දන දෙයක් කියලා තේරුම් ගන්න පුළුවන් නම් අන්නේ තේරුම් ගන්න පුළුවන් හැකියාවට කියනවා සම්මා දිට්ඨිය. එහෙමයි ස්වාමීනි. ඒකට සම්මා දිට්ඨිය පුදුනවා කියන එක. ඊළඟට නයිෂ්ක්‍රම්‍ය ඇති කරන කල්පනාව තියෙනවා. කෙලෙස් දුරු කරන කල්පනා තියෙනවා. අපි දැන් අනිත්‍ය සිහි කිරීම, බුදුගුණ සිහි කිරීම, මෛත්‍රී සිහි කිරීම, කරුණාව සිහි කිරීම, මුදිතාව සිහි කිරීම, පටිච්චසමුප්පාද සිහි කිරීම ඒව නයිෂ්ක්‍රම්‍යයටයි. අව්‍යාපාදයටයි. අවිහිංසාවටයි. එතකොට ඒවට කියන සම්මා සංකල්ප අරම මිත්‍යා. බලන්න මේක සම්මා වෙනකොට අරක මිත්‍යා. එහෙමයි ස්වාමීනි. එතකොට අන්න ඒක දකින්න පුළුවන් නම් මේක සම්මා කියලා Tamanටම අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් Tamanටම අවබෝධයක් ඇති කරගන්න පුළුවන් නම් ආන්නේකට කියනවා සම්මා දිට්ඨිය කියලා. කොච්චර දුෂ්කරද? එහෙමයි ස්වාමීනි. කොච්චර දුෂ්කරද? එහේ. දැන් බලන්න මේ කාලේ හිතවලට වැඩිපුර ගලන දෙයක් තමයි කොහොමද? ද්වේෂය. එහෙමයි. පෙට්‍රල් ප්‍රශ්න ඇවිල්ලා, ඩීසල් ප්‍රශ්න ඇවිල්ලා දැන් අපේ හිතේ ද්වේෂය ගලනවා හෝ ගාලා. ඇත්තට මේ සංකල්ප ටික කොහොමද? හිතේ ඇතුලේ උපද්දලා දෙන මිත්‍යා සිතුවිලි ටිකක් විතරයි. මිත්‍යා සිතුවිලි ටිකක් විතරයි සිතුවිලි ටික. බලන්න මිත්‍යාවක් කියනවා පොඩ්ඩක් පැහැදිලි කරන්න. මීට වසර 10කට පෙර අපි 10කට 20කට පෙර අපිට සමහරවල් අපි ඒ ගෙදර වාහනයකුත් නැත්තා. ඒ ගෙදර උයන්නේ දරලි පෙන්න. ඔය දැන් මේ ඇති වෙන ද්වේෂය එදා ඇති වෙයිද? නෑ. එහෙමයි. දැක්ක නේද? එහෙනම් දැන් ඇති වෙලාද මේ තියෙන මොකද්ද මේ ඇති වෙලාද? මිත්‍යාවක් නේද? එදා ජීවත් වුණා නේද? එදා දරලි පෙන් උයාගෙන ජීවත් වුණා. එදා තමන්ගේ ගමන් බිමන් තමන් පාඩුවේ කොහොම හරි සලසගෙන ජීවත් වුණා. සමහරට බයිසිකලෙන්. ගමන් බිමන් සමහරට අඩුයි, සරලයි. එතකොට කිසි ප්‍රශ්නයක් නැ ජීවත් වුණා. දැන් අද මොකද වෙලා තියෙන්නේ අපිට? අද අපි දැන් මේ යම් දේවල් දෙයකට ඇබ්බැහි වෙලා තියෙනවා. ඒ ඇබ්බැහි වීමත් එක්ක ඒව නැතිවීම නිසා මනසේ හටගත්තු සංකල්ප ටිකක් විතරයි මේ ද්වේෂය කියලා කියන්නේ. එහෙම නේද? එහෙමයි ස්වාමීනි. ආන්න මේකයි. දැන් අර මුල් තැනට අපිට යන්න බැරි කමයි තියෙන්නේ. මුල් තැනට යන්න බැරි කමයි තියෙන්නේ. කල්පනා කරලා බලන්න දැන් ශාස්ත්‍රඥ වහන්සේ අපි මහබෝසතාණන් වහන්සේ. මහබෝසතාණන් වහන්සේ ගිහි ගෙදර හිටියේ රම්මේ සුරම්මේ සුබ මාලිකාවල. හරිද? අත්තට පායට වැඩකාරයෝ. තබන සෑම පියරයකදම සෙමර සරන්න පවන් සරන්න මේ කට්ටිය ඉන්නවා. අර සියල්ල අතහැරලා ගේට්ටුවෙන් එළියට එනකොට කවුරුත් නැහැ. ඉන්නේ ගහක් යට. තමන්ගේ ආහාර පාන ටික හොයාගෙන ගයක් ගන්න කියලා. දැන් එතකොට හරම හිටපු සුකෝභෝගී සුකුමාල කුමාරයා මෙහෙම ඉන්නකොට එහෙම හිටියේ ඒ කුමාරයාගේ මනස තුළ රැව්පිලි රැව් දුන්නේ නැද්ද? කෝ දැන් මට පවන් සලන්න කෙනෙක් නැහැ. සෙමර සලන්න කෙනෙක් නැහැ. දැන් මට කෑම බෙදන්න කෙනෙක් නැහැ. අතර දෙන්න කෙනෙක් නැහැ. නමුත් ඒ මිත්‍යා සංකල්ප විදියට දන්නවා. දැක්කා. එහෙමයි ස්වාමීනි. අහුන්නේ. එහේ. ඒක දේදාවිත කරලා සූත්‍රය හරි ලස්සන තිබුණා. එහෙමයි. ස්වාමීනි ඊතරම් වූ සැප ජීවිතයට ළඟා වෙද්දිත් මහබෝසතාණන් වහන්සේ මුලා නුණු ස්වභාවයෙන් වාසය කර එහෙමයි. එතකොට මහබෝසතාණන් දැක්කේ එදා මාලිගයේ ඉඳගෙන අර සියලු පහසුකම් මැද කලේ ජීවත් වෙන්න අරගලයක්. මේ කය තියාගෙන ජීවිතය තියාගන්න විතරයි. හරිද? දැන් කරන්නේ කොහොමද?
හිට වෙනකන් කය තියාගන්න, හිට වෙනකන් ජීවත් වෙන්න එක විතරයි මේ අද කරන කැපකිරීම. එහෙම නේද? එහෙමයි. එතකොට අරක සුඛෝභෝගී පැත්තෙන් වැඩි. මේක සුඛෝභෝගී පැත්තෙන් අඩුයි. නමුත් සුඛෝභෝගී බව වැඩි වුණත් සුඛෝභෝගී බව අඩු වුණත් මේ අවස්ථා දෙකින්ම තියෙන මෙච්චරයි කොහමද? හෙට වෙනකන් කය තියාගන්න එක, හෙට වෙනකන් ජීවිතය තියාගන්න එක විතරයි. මනසයි නිරවුල් කරගන්න තියෙන්නේ. සංසිඳව ගන්න තියෙන්නේ. එහෙමයි. බලන්න මා යෝගී රාජකුමාරයෙක් එහෙම ඉන්නවා කියලා කියන්නේ. අපේ ශාස්ත්‍රුන් වහන්සේත් ඉතින් එසේ සිටියා නම් ශ්‍රාවකෙක් එතෙන්ට එන්න කොච්චර මහන්සි ගන්නවද නේ? එහෙමයි ස්වාමීනි. ශ්‍රාවකෙක් එතෙන්ට එන්න. දැන් අද අපිට ගහක් යට ඉන්න මට්ටමකටපත් වෙලා නැහැ නේ. නේද? ගියක් ගානේ ගිහිල්ලා ඉල්ලගෙන කන්න මට්ටමකටපත් වෙලා නැහැ නේ. ස්වාමීනි පරිද්දෙන් ශාස්ත්‍රුන් වහන්සේ සිහිපත් කොටගෙන හිත නිරවුල් කරගන්න මේ අන්නතර බලන්න හිත නිරවුල් කරගත්තට පස්සේ තේරෙවි. අම්මෝ මේ හිටිය අසත්‍යයක් තුලනේ. එහෙනම් මං හිටියේ මෙච්චර කල් මිත්‍යා සංකල්පයක් තුල විතරයි. අන්න මිත්‍යා සංකල්ප. ඒතර මේ මිත්‍යා සංකල්පෙට ඉදා මහ බෝසතාණන්සේ වුණා නම් අද සම්බුදු කෙනෙක් නේ. මේ මිත්‍යා සංකල්පනා මිත්‍යා සංකල්පයක් විතර දැක්ක. දැක්ක නේද? හරි ආශ්චර්යයි. ස්වාමීනි අපි එතකොට මේ ධර්මයේ කොතරම් සමීප කරගන්න ඕනද හදවතට අපි තරහා ආවට පස්සේ ඒක වගා කරත් අන්නේකනේ වැඩේ වෙලා තියෙන්නේ. දැන් අද තියෙන්නේ මොකද්ද? වගා කරන පෝර දාන්නත් කට්ටිය ඉන්නව වතුර දාන්නත් කට්ටිය ඉන්නවද? නැද්ද? ඇයි? පෝර දාන කට්ටිය වතුර දාන කට්ටිය කරන්නේ ඒගොල්ලන්ගේ තව වෙන අරමුණක් තියෙන හිත ඇතුලේ. බලය. නැද්ද? ඕනේ. එතකොට දැන් මේ වෙලාවේ මිනිස්සුන්ගේ යහපත වෙනුවෙන් කැප වෙන පිරිසක් නෙවෙයි දැන් ඉන්නේ. තයි අර පීඩිත ජනතාව තව අවුස් මහපාරට ඇදලා දාලා ඒකින් බල අරගලයකට පෙළඹෙන නායක පිරිසක් තමයි අනිත් පැත්තේ තියෙන්නේ. නැද්ද බලන්න? නැත්තම් මේ වෙලාවේ ඕවා නෙවෙයිනේ පාර්ලිමේන්තුවට ගිහිල්ලා කතා කරන්න ඕන හරිනේ. මොකද කතා කරන්න ඕන? අපි මේ මිනිස්සුන්ට මේ හිත සුවපත් කරගන්න, කය සුවපත් කරන අපි කට්ටිය දැන් එකතු වෙමු. එකතු වෙලා ඒක නේද නියම පාලකයාගේ ස්වභාවය. එහෙමයි. එහෙම දැන් එහෙම එකක් නැහැ නේද? එකතු වෙන්න හරි අමාරුයි. එකතු වෙන්නේ කට්ටිය කොහොමද? එච්චර ඥානිකුත් නැහැ, එච්චර සානුකම්පිතත් නැහැ. ලෝකෙට මිනිස්සු රැවටුණාට සානුකම්පිතයි කියලා එහෙම එකක් නැහැ. මේ ප්‍රශ්නේ එනකොටම හරිනම් සෑම පක්ෂයකම නායකයෙක් අනික් කට්ටියත් එකතු වෙලා කරන්න ඕන දේ ඒක නේද? අපි රෝයි ප්‍රශ්න මොකක්වත් ඕනේ නැහැ. මේ පාර්ලිමේන්තුවේ විනාඩියක් පාස කෝටි ගණන් වියදම් වෙනෝනේ ඔය පිරිස වෙන්නේ. නමුත් ඒ කෝටි ගණන් වියදම් වෙන්නේ කොහොමදද? වාද විවාද වෙනුයි. අර කොට්ටිය අයින් කරන්නයි, මේ කට්ටියගේ ආරක්ෂාව තර කරගන්නයි, මේ කට්ටියගේ බල අරගලේ පිරිමහ ගන්නයි, ඒ දවසේ මේ විනාඩියෙන් තප්පරෙන් තප්පරේ වැය වෙන මිසක කිසි කෙනෙක් එකතු වෙන්නේ නැහැ. අපි ඔක්කොම අතහැරලා දාලා අපි එන මිනිස්සුන්ට සහන සලසන්න මේ වෙලාවේ අපි කට්ටිය කැපවෙමු කියන කවුරුත් එකතු වෙන්නේ නැහැ. ඒ කෙනාගේ පුද්ගලික ලාභය වෙනුවෙන් විතරයි කට්ටිය කැපවෙන්නේ. නැද්ද බලන්න? එහෙමයි. ඒක තමයි තියෙන්නේ දැන්. ඒතර බලන්න හරි පුදුමයි. ඒ නිසා පින්වත්නි මේ රැවටිල්ල මේ මායාව තුල ඔබ ඉන්න එපා. ඔබ උත්සාහ කරන්න ඔබේ මනස තැම්පත් කරගන්න මේ වෙලාව. එච්චරයි. ශාස්ත්‍රුන් වහන්සේගේ අර දුෂ්කර බෝසතාණන් වහන්සේගේ ජීවිතය සිහි කරලා රාජකුමාරයෙක් මහමුහුද සීමා කරගත්තු මහ පොළොවේම ජය ගන්නාපු රාජකුමාරයට මහපාරට වැටිලා ගහක් යට ඉඳගෙන ගයක් ගානේ පින්ඩපාත ලැබෙන දෙයකින් ජීවත් වෙලා ඉන්තරම් මානසිකත්වයක් හදා ගන්න පුළුවන් වුණා නම් අද මිනිස්සුන්ට පොඩි කැපකිරීමක් කරගන්න තියෙන සමහර විට පොඩි දෙයයි සමහර විට. එහෙමයි. එතකොට මහපාරට වැටෙන්න ඕනේ නැහැ. ගෙවල් දොරවල් මිනිස්සුන්ට තියෙනවා එතකොට. නැත්te සමහරලාට ලයිට් ටිකයි නැත්te සමහරලාට ගෑස් ටිකයි පෙට්‍රල් ටිකයි විතරයි ඩීසල් තෙල් ටිකයි විතරයි නැති වෙන්නේ සමහර විට. එහෙම නේද? ඒකට බලන්න මේ මනසේ ඒකට මේ මිත්‍යා සිතවිල්ලට අහු නොවී ඉන්න දක්ෂ වෙන්න ඕනේ මේක මිත්‍යාවක් විතරයි කියලා. එතකොට මේක මිත්‍යාවක් කියලා හැමතිස්සෙම මනසට තීරුම් කළ දෙන්න පුළුවන්කම තිබ්බොත් අන්නේ තීරුම් කරවීමම සම්මාදිට්ඨිය උපදවන්න හේතු වෙනවා.
එහෙමයි. වෙන ක්‍රමයකට සම්මා දිට්ඨිය උපදින්නේ නැහැ. ඒතර බුදුරජාණන් දේශනා කළේ ඒතර කොහොමද මේ මෙතෙන්දී මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. මොකද සම්මා දිට්ඨිය කියන්නේ හිතේ මිත්‍යා සංකල්ප උපදිනකොට මේක මිත්‍යා සංකල්පයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව. සම්මා සංකල්ප උපදිනකොට මේක සම්මා සංකල්පයි කියලා තේරුම් ගන්න පුළුවන් හැකියාව සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය. ඒතර බුදුරජාණන් දැන් විස්තර කරන මේක පින්වත් මහණෙනි දැන් මිත්‍යා සංකල්ප කියන්නේ කුමක්ද? කාම සංකල්ප, ව්‍යාපාද සංකල්ප, හිංසා සංකල්ප. ඊළඟ දේශනා කරන සම්මා සංකල්ප කියලා කියන්නේ කුමක්ද? කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ. සම්මා සංකල්ප දෙකක් තියෙනවා කියලා කියනවා. කුමක්ද සම්මා සංකල්ප දෙකක් තියෙනවා කියනවා. කුමක්ද සම්මා සංකප්පහම් බම් භික්කවේ දයන් වදාමි. අත්ති භික්කවේ සම්මා සංකප්පෝ සාසව. එක සම්මා සංකල්පයක් තියෙනවා ආශ්‍රව සහිතයි. පුඤ්ඤ භාගියෝ පිනට බරයි. උපදි වේපක්කෝ සැප විපාක තමයි උපද්දලා දෙන්නේ. එහෙමයි. ඒතකොට සැප විපාක උපද්දලා දෙනවා යාට. කාමයේ මිශ්‍ර වෙච්ච සැප විපාක උපද්දලා දෙනවා යාට. මේ කියන මේ සම්මා මේ සංකල්පේ කාමයේ මිශ්‍ර වෙච්ච සැප විපාක. එතකොට බුදුරජාණන් දේශනා කළා. ඒතර බලන්න කුමද්ද සම්මා සංකල්පේ වාග්යතුන දේශනා කළා. තව සම්මා සංකල්පයක් තියෙනවා අත්තිබික්කවේ සම්මා සංකප්පෝ අරියෝ. ආර්යයි. එහෙමයි. අනාසව. හැබැයි ආශ්‍රවත් එක්ක මිශ්‍ර වෙච්ච නැති. තැවරිච්ච නැති. ලෝකුත්තරෝ මග්ගංගෝ. නිවන් මගට ගෙනියන කල්පනාවක් තියෙනවා. මුල් එක ආශ්‍රව සහිත. ආශ්‍රව සහිතයි ස්වාමීනි. ඒ නිසා මොකද වෙන්නේ? කාම සැපේට කාම මේ මිශ්‍ර වෙච්ච සැපේ උපද්දලා දෙනවා. ඒ විපාක කිනක් දෙනවා. ඒතර බුදුරජාණන් දේශනා කළා කතමෝච භික්කවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියෝ උපදි වේපක්ඛෝ. කුමද්ද පින්වත් මහණනි මේ ආශ්‍රව සහිත සම්මා සංකල්ප කියන්නේ කුමක්ද? ආශ්‍රව සහිතයි. ඒතර ඒ කිනාගේ ප්‍රඥාවක් ඉපදිලා නැහැ. ඒතකොට සම්මා දිට්ඨිය දියුණු වෙලා නැහැ. එතකොට එයාට මේක සම්මා සංකල්පයි මේක මිත්‍යා සංකල්පයි කියලා පරිපූර්ණ බොහෝ වැටහීමක් නැහැ. සියුම් වැටහීමක්. සියුම් වැටහීමක් තියෙනවා. එහෙමයි. සියුම් වැටහීම නැත්නම් මේක කරන්න බෑ. එහෙයි. සද්ධාව තියෙනවා. ඒ භාගතුන දේශනා කරන මෙන්න මේවා නික්කම්ම සංකල්ප, මේවා කාම සංකල්ප. මේක ව්‍යාපාද සංකල්ප, මේක අව්‍යාපාද සංකල්ප. මේක හිංසා සංකල්ප, මේක අවිහිංසා සංකල්ප කියලා බුදුරජාණන් දේශනා කළා. එහෙමයි. දේශනා කරපු එක ගැන යාට ශ්‍රද්ධාවක් තියෙනවා. දැන් යා ශ්‍රද්ධාවෙන් මොකද කරන්නේ? ශ්‍රද්ධාවෙන් යා ඒව හිත හිතා ඉන්න. හැබැයි හිත හිතා ඉන්න ප්‍රඥාවෙන් නෙවෙයි ශ්‍රද්ධාවෙන්. කොහොම ශ්‍රද්ධාවෙන් හිතා? ඒක බුදු ගුණ හිත හිතා ඉන්න. මෛත්‍රී හිත හිතා ඉන්න. අනිත්‍ය හිත හිතා ඉන්න. හැබැයි ආශ්‍රව සහිතයි. බුදු ශ්‍රද්ධාවෙන් කරන්නේ. ඒතර මේ ශාසනයේ මුල් ගමන යන්නේ ක්‍රමයට. මුල් ගමන යන්නේ ක්‍රමයට. දැන් ඔහොම හිත හිතා ඉන්න කෙනාට මොකද වෙන්නේ? හිත හිතා ඉන්න කෙනාට අර මිත්‍යා සංකල්පකයේ හටගන්න මනසේ හටගන්න තියෙන හැකියාව ටික ටික අඩු වෙනවා. කොමක් නිසාද? අර සම්මා සංකල්ප බුදු ගුණ මෛත්‍රී අනිත්‍ය කාලයක් හිත හිතා ඉන්නකොට ඊට පස්සේ අර අයෝනිසෝ මනසිකාරයට වැටෙන ස්වභාවය මිත්‍යා සංකල්ප හටගන්න ස්වභාවය ටික ටික අඩු වෙනවා. ස්වාමීනි අයෝනිසෝ මනසිකාරයට වැටිලා අකුසලයෙන් මෙහෙවන ඒ ස්වභාවය නැති වෙලා ගුණවන්ත කෙනෙක් ඇත්තටම විශේෂයෙන් වෙන මෙතන ටික ටික සිහිය බලවත් වෙනවා. එහෙමයි ස්වාමීනි. යම් ප්‍රමාණයකට සිහිය බලවත් වෙනවා. එහෙයි. ඒතර සිහිය බලවත් වෙනකොට එයාට විශේෂ හැකියාවක් ලැබෙනවා. එයාට අර හිතේ හටගන්න කාම සංකල්ප ව්‍යාපාද හිංසා සංකල්පනා මේව මිත්‍යා සංකල්පනා කියලා තේරුම් ගැනීම හැකියාව ටික ටික වැඩි වෙන පටන් ගන්නවා. මේ සංකල්පේ මිත්‍යාවක් විතරයි කියලා තේරුම් ගැනීම හැකියාවක් එතන පටන් ගන්නවා. ප්‍රඥාවට අදාළ ප්‍රඥාවට අදාළ. එහෙමයි. ඒකට කියන ප්‍රඥාව. එහෙමයි. ඒතර අපි ඒක විස්තර වශයෙන් කතා කළා. අන්න ඒක කියන සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියට තියෙන. මේව මිත්‍යා සංකල්ප. ඊට පස්සේ ඒ කාමයන්ගෙන් වෙන් වෙච්ච සංකල්ප මේව තමයි සම්මා සංකල්ප.
කෙලෙස් දුරු කරවන, සසර බන්ධන ගලවන, සසර දුකින් ඈතර කරවන, ආශ්‍රව දුරු කරන සංකල්ප කියන්නේ මේක තමයි කියන වැටහීම එයාගේ හිතේ ඇති වෙන පටන් ගන්නවා. දැක නේද? එහෙමයි. ඒතර බලන්න එතකොට මෙන්න මේ කියන සම්මා සංකල්ප සම්මා දිට්ඨිය මුල් වෙලා තමයි උපදින්නේ. එතකොට යාට ඒක. කාන්තික විස්තර කරන කතමෝච බික්කවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංග. කුමද්ද පින්වත් මහණනි ආර්ය වූ ආශ්‍රව රහිත වූ ලෝකෝත්තර මාර්ගාංගයක් වූ සම්මා සංකල්ප කියන්නේ කුමක්ද? අන විස්තර කරන යෝ බික්කවේ අරිය චිත්තස්ස. ඇතර දැන් එතකොට එයාට අර මුලින් අර ආශ්‍රව සහිතව සම්මා සංකල්ප සිහි කළ සිහි බුදුගුණ මෛත්‍රිය අනිත්‍ය සිහි කළ එයාගේ හිතේ දමනයක් ඇති වෙනවා. ඒතර මේ දමණය වෙච්ච හිතේ යම් සිහියක් උපදිනවා. ඒ සිහිය ඇති වෙච්ච හිතේ එයාට කාම සංකල්ප උපදිනකොට තේරුම් ගැනීම පරිසර මානසික විවේකයක් පරිසරයක් සකස් වෙනවා. මේක මිත්‍යා සංකල්පයක්. මේ සංකල්පේ මිත්‍යාවක් විතරයි. එහෙම නිශ්චයකට පැමිණෙන්නේ අනිම අවබෝධයකට පැමිණෙන්නේ. එහෙමයි ස්වාමීනි. ඒතර අන්නේ අවබෝධය සහිත හිතට කියනවා ආරි සිතක් කියලා. එහෙයි ස්වාමීනි. ඒක ආරි සිතක් කියලා. ඒතකොට ආර්ය සිතස් අනාසව චිත්තස්. ඒ ආරි සිත ඉපදුනාට පස්සේ ආශ්‍රව කියන ස්වභාවය වැඩින්නේ දුරු වෙවි යනවා. ආශ්‍රව කියන ස්වභාවය වැඩින්නේ දුරු වෙවි යනවා. ඒක තේරුම් ගන්න තියෙන කොහොමද? මිත්‍යා සංකල්ප හට ගන්නකොට මේක මිත්‍යා සංකල්පයක් කියලා තේරුම් ගනිද්දිම අර මිත්‍යා සංකල්ප සංසිඳෙනවා. එහෙමයි. ඒ සංසිඳීමෙන්ම තේරුම් ගන්න පුළුවන් ආශ්‍රව දුරු වෙවි යනවා කියලා. සාමාන්‍යයෙන් අපේ හිතේ මොකද වෙන්නේ? මිත්‍යා සංකල්පයක් ආවම මේක වැළ නොකැඩී අපිට පාලනය කරගන්න බැරිද හිතේ දෝංකාර දෙවි තියෙන්නේ නැද්ද? තියෙනවා ස්වාමීනි. ඒක තමයි ආශ්‍රවේ ස්වභාවය. කාමාශ්‍රවේ ස්වභාවය ඒක තමයි. එතකොට මොකද්ද වෙන්නේ? දැන් මේක මනසේ කාම ව්‍යාපාද හිංසා සංකල්පනා හට ගන්නකොට මේක මිත්‍යා සංකල්පනාවක් කියන අවබෝධය හොඳට හිතේ පිහිටියට පස්සේ ඒ පිහිටීමම අර මිත්‍යා සංකල්පනාව සංසිඳලා යන අනුග්‍රහ කරනවා. එහෙමයි. බාහිරකට මේ සම්මා දිට්ඨිය සම්මා සංකල්පේ පිහිටන අනුග්‍රහ කරනවා. ඒකට ඒ ඇති වෙන සංසිඳීම සමාධියට අනුග්‍රහ කරනවා. එහෙයි. අර අකුසලයේ යටපත් වීම පිණිස හේතු වෙනවා. හේතු වෙනවා. අකුසලයේ යටපත් වෙනකොට මිත්‍යා වාචා උපදින්නේ නැහැ. මිත්‍යා කම්මන්තට යන්නෙත් නැහැනේ. මිත්‍යා ආජීවයකට යන්නෙත් නැහැනේ. මිත්‍යා වායාමයට යන්නෙත් නැහැ. අකුසල් වනාන්තරයක් කපලා දාන. එහෙයි ස්වාමීනි. සම්මා දිට්ඨිය කරන්නේ. ඒ මේ දේශනාවේ තියෙන හැමතැනම සම්මා දිට්ඨිය මූලිකාංග වෙනවා කියලා. සම්මා දිට්ඨිය මූලිකාංග වෙනවා. එහෙමයි. ඒතර බලන්න දැන් මේ සම්මා දැන් ඒ කියන අවබෝධය ඇති වෙනකොට මිත්‍යා සංකල්ප සංසිඳලා යනවා. සම්මා සංකල්පේ හිත පිහිටන. එහෙමයි. ඒකට කියනවා නෛෂ්ක්‍රම්‍ය සංකල්පේ හිත පිහිටන. ඒතර බලන්න මේ සම්මා දිට්ඨියෙන් තමයි ඒක සිද්ධ වෙන්නේ. ඒතර බලන්න සම්මා දිට්ඨිය කොච්චර අනුග්‍රහ කරනවද සම්මා සමාධියට. එහෙමයි. ආරිස් දැන් ඒ ඇති වෙන එතකොට සංසිඳීම අවබෝධයෙන් ඇති වෙන සංසිඳීම. ආර්ය සමාධිය. අන්න ඒ නිසා තමයි ඒකට කියන්නේ ආර්ය සමාධිය. එහෙමයි. ස්වාමීනි ලෝකේ ආර්ය සමාධියක් නොවන අකුසල සහිත කොටම අකුසලුත් තියෙන සමාධි තියෙනවා. එහෙයි සාම. තියෙනවා. ඒක දේ ඔය මට මතකයි මේ ගෝපක මොග්ගල්ලාන සූත්‍රය හරි ලස්සනට පැහැදිලිව තියෙනවා ඒක. එහෙමයි. අකුසල් මිශ්‍ර වෙච්ච සමාධියක් තියෙනවා කියලා. නීවරණ මිශ්‍ර වෙච්ච. ඒක බුදුරජාණන් වහන්සේලා වර්ණනා කරන්නේ නැහැ. ඇයි? මොකද ඒක අවබෝධයෙන්ම උපදින සමාධියක් නෙමෙයි. එතකොට මේ වගේ. එහෙමයි. ඒ ඉස්සෙල්ලා දැන් කය මුල් වෙලා, වචනේ මුල් වෙලා, මනස මුල් වෙලා උපදින අසංවරය, අකුසලය මේක මිත්‍යාවක්, මේක සම්මා කියලා බෙදලා වෙන් කරන්න පුළුවන් මානසික හැකියාවක් ඉපදුනාට පස්සේ ඒ හැකියාවෙන් අපේ කය দমনය වෙනවා නම් ඒ দমনය වීම ඒ দমনය වීම මේ తాවකාලික උපදින එක නේ අවබෝධයෙන් උපදින. අවබෝධයෙන්ම দমনය වීම. අවබෝධයෙන් দমনය වීම. ස්වාමිනේ තම තමන් තුළ ඥානයත් ප්‍රඥාවත් ජනනීය විවි ඔව් තියෙන්නේ. එහෙමයි සර්. දැන් බලන්න එක උදාහරණයක් කියන්න. අපි හිතමුකෝ මේ කියනවා ළමයෙකුට කියනවා මෙහෙමයි දෙමව්පියෝ කියනවා මෙයා ඇසුරු කරන්න එපා මෙයා අසත්පුරුෂයෙක් නෙමෙයි මෙහෙම. ළමයට අවබෝධයක් නැහැ. එහෙමයි. ළමයා හැබැයි පාලනය වෙලා ඉන්නේ කුමක් නිසාද?
දෙමව්පියෝ නිසා. හරිද? දෙමව්පියෝ නිසා තමයි අපි දැන් මේ දෙමව්පියෝ සැරපරුසයි කියලා. දැන් දෙමව්පියෝ සැරපරුසයි දැන් මේ ළමයි ආදරයට සෙනෙහසට ආසයි. අපි තුමු දැන් අර දෙමව්පියෝ මුලින් කියලා බැන හිටපු නිසා අර ළමයාගෙන් ඈත් වෙලා ඉන්නවා. දැන් ඒක කරන එක මොකෙන්ද? ශ්‍රද්ධාව. මේ ළමයට වැටහීමක් නැහැ. අපි තුමු දැන් අර දෙමව්පියෝ නිරන්තරයෙන් බැන ඔහොම ඉන්න අතරේ අර දැන් අර අයින් වෙන්න කියපු අපි ළමයා අපි තුමු මෙයාට ආදරෙන් කතා බහ කරලා කන්න බොන්න දීලා මෙහෙම කරනකොට අර ළමයා හොයන්නේ ආදරේනේ. ආදරණීය වචනනේ. සමහර ටික පාට හරියට හේතු වෙන්න බැරිද? හේතු වෙනවා. ඇයි දෙමව්පියන්ගෙන් නොලබන න්‍යායයෙන් ලබන. ඉතින් මෙයා හේතු වෙලා යන්නේ අර ළමයාගෙන් අවබෝධයෙන් ඈත් වෙලා හිටපු නිසාද විශ්වාසයෙන් ඈත් වෙලා හිටපු නිසාද? දෙමව්පියෝ කියපු වචනට විශ්වාසයෙන් විතර ඈත් වෙලා හිටියා. එහෙමයි. හැබැයි ඒ ළමයා බලාපොරොත්තු හිටපු ලෝකේ අරය දෙනකොට අර දෙමව්පියෝ ගැන තියෙන විශ්වාසය බිඳිලා අරය ගැන විශ්වාසය ඇති වෙලා ඇත්ත එක හේතු වෙනවා. අපි තුන් මේ ළමයා ඇත්තට මොලේ කල්ප පොඩ්ඩක් තියෙන ළමයෙක් කියලා. මෙහා ස්ටඩි කරනවා අරය දිහා. කොහොමද මෙයා කපටිකම් කරනවද? වංචාකම් කරනවද? ඇත්තට මේ කතා බහ නිකන් බොරුවක්ද? නිකන් එයාගේ කතාව නිකන් හිතේ තියෙන එකක්ද නැති එකක්ද? මෙයා කාලයක් ස්ටඩි කරනකොට තේරෙනවා ඇත්තට මේක මං ඉස්සරහා විතරක් කරන රංගපෑමක් විතරයි. කියලා මෙයා අල්ලගත්තු දවසට අරය අතහැරලා ඉන්නේ අවබෝධයෙන් අනවබෝධයෙන්. අවබෝධයෙන්. අන්න දෙකයි ශ්‍රද්ධාවයි අවබෝධය කියන්නේ දෙක. ඒ ස්වාමීනි. හැබැයි ශ්‍රද්ධාවෙන් එයා යම් ප්‍රමාණයකට රැකිනවා. යම් ප්‍රමාණයකට රැකින්නේ. හැබැයි එයාගේ ශ්‍රද්ධාව නැති වෙනකම් විතරයි. ශ්‍රද්ධාව නැති වෙච්ච දවසට මොකද වෙන්නේ? අපි දෙමව්පියෝ සැරපරුසන. දෙමව්පියෝ වැරදි වැඩ කරනවනම් දෙමව්පියෝ ගැන තියෙන පැහැදීම විශ්වාස නැති වෙච්ච දවසට මොකද වෙන්නේ? අර වචනෙත් විශ්වාස කරන්නේ නැහැ. එහෙමයි. සමහර හරියට ඒක වෙන්න පුළුවන්. හැබැයි ඒ ළමයා නුවණ පාවිච්චි කරලා දෙමව්පියෝ කියපු වචනේ හද්දාවෙන් අදහාගෙන නුවණ පාවිච්චි කරලා අරය ස්ටඩි කරනවා මෙයා. ස්ටඩි කර බලනවා මෙයාගේ වචන, මෙයාගේ ක්‍රියා මේ රඟපෑම්ද තියෙන්නේ. ඇත්තටම දේවල්ද කියලා බලනවා. බලනකොට කාලයක් අධ්‍යයනය තියෙනවා. මෙයා කරපු කපටිකම් අනිත් යාළුවෝ කියපුවොත් අහන්න ලැබෙනවා. මෙයා කරපු තක්කඩිකම්, අමනෝඥකම් ඔක්කොම ටික ටික මෙයාට ආරංචි වෙනවා. මෙයාට පැහැදිලිව දකින්න ලැබෙන මේ වගේ දේවල්. තීරුම් ගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට මොකද වෙන්නේ? දෙමව්පියෝ සැරපරුස වුණත් අර අසත්පුරුෂයෙක්ගෙන් මෙයා ඈත් වෙලා ඉන්නවා. එහෙමයි. අවබෝධය සද්ධාව යාන් ඒ වගේ තමයි. මෙතනත් ඒක තමයි. බුදුරජාණන් දේශනා කරනවා මේක සම්මා සංකල්ප මේක මිත්‍යා සංකල්ප කියලා දේශනා කරනවා. ශ්‍රාවකයා මුලින් කරන්නේ ඉතින් අර මේ සම්මා සංකල්ප පුරුදු කරනවා. හැබැයි මිත්‍යා සංකල්පත් හිතේ වැඩ කරනවා. ඇයි ඒ? තාම ශ්‍රද්ධාව විතරනේ තියෙන්නේ. මොකද අර මිත්‍යා සංකල්පයෙන් ලබන ආස්වාදය මෙයා විඳිනවනේ. තේරෙනව නේද? ඒ විඳ අරවත් ටික ටික පුරුදු කරනවා. නැද්ද බලන්න අද සාමාන්‍යයෙන් වර්තමානයේ ගොඩක් කට්ටිය ගත්තොත් එහෙම බුදු ගුණත් හිතනවා සමහරට කාමෙත් හිතනවා දෙකම මිශ්‍ර වෙවි කල්පනා කර හිත හිතා එයා ඉන්නවා. එහෙම නෙත් තියෙන්නේ. එහෙමයි. හැබැයි එයාගේ මනස තුළ හිතේ උපදින මේ කාම සංකල්ප මේක මිත්‍යා සංකල්පයක් කියන අවබෝධය යම් දවසක ඇති වුණාද ඇති වෙච්ච දවසට මොකද වෙන්නේ? එතකොට එයා මේක කන්ට්‍රෝල් කරන්නේ ප්‍රඥාවෙන්. අහන්න එකට කියනවා මේ ප්‍රඥාව උපදිනකොට මොකද වෙන්නේ? මේ මිත්‍යා සංකල්පත් එක්ක ආශ්‍රව මිශ්‍ර වෙන්නේ. ඒකයි කියන්නේ මෙතන මේ සම්මා සංකල්පේ ආර්ය චිත්තස්ස අනාසව චිත්ත ආශ්‍රව මිශ්‍ර වෙන්නේ නැහැ එතකොට. අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයේ යුතු. ඒක මේ වගේ නිකන්. අපි උන් දැන් අර ළමයා අර කිව්ව ළමයා සමහරට හැමතිස්සෙම නිතර ඇසුරු කරන්න ලැබෙන කෙනෙක් කියලා. සමහරට ඉතින් කතා බහ කරනවා. තේරුණා නේද? දැන් ශ්‍රද්ධාවෙන් ඉන්න කාලේ කතා බහ විතරක් නෙමෙයි යත් එක්ක ගමන් බිමනුච්චයි සමහර විට අඬ ගැහුවොත් හරියන්නේ. සමහරට මෙයා ගැන හොඳට ස්ටඩි කරලා දැනගත්තට පස්සේ මොකද වෙන්නේ? හරිය කතා බහ කරන කතා බහ කරයි. ඇසුරු කරන්නේ නැහැ. මිශ්‍ර වෙන්නේ. ඇයි? එයා තේරුම් අරගෙන ඉවරයි. එහෙමයි. සමහරවිට අපි තරහමනාපකම් තියාගන්නේ නැහැ නේ. දැන් ඒක සත්පුරුෂ හිතේ ස්වභාවයනේ ඒකට. හැබැයි ඇසුරු කරනකොට ප්‍රමාණ සහිතයි. එයා මිශ්‍ර වෙන්නේ නැහැ අරියත් එක්ක. එහෙමයි ස්වාමීනි. අවශ්‍ය දෙයට අවශ්‍ය අවස්ථාවේදී ඇසුරු කරනවා කතාබස් කරනවා.
එතකොට ඒ බලන්නකොට මිශ්‍ර වෙන්නේ නැතුව ඇසුරු කරනවා. ඒතර අවබෝධයක් තියෙනවා නම් ඒක නේද ස්වභාවයක. මිශ්‍ර වෙන්නේ නැතුව ඇසුරු කරනවා. එහෙයි. එහෙම අපිට ලෝකේ එහෙම වෙලා නැද්ද අපේ ජීවිතේ? තියෙනවා. තියෙනවා ස්වාමීනි. මේ මිශ්‍ර වෙන්නේ නැති අහන්නේ වගේ තමයි. මිත්‍යා සංකල්පය පිළිබඳ මිත්‍යා සංකල්පයක් කියන අවබෝධය මනසේ තියෙනවා නම් සම්මා සංකල්පය පිළිබඳ සම්මා සංකල්පය කියලා අවබෝධයක් හොඳට තියෙනවා නම් ඒ අවබෝධය පිහිටලා තියෙන මොහොතට කියනවා ආරි සිතක්. ඒ ආරි සිතින් යුතු කෙනාගේ මනසේ මිත්‍යා සංකල්ප උපදිනකොටම මොකද මේ සැනින් අනිත් පැත්තට පහසුවෙන් නැති වෙලා යනවා. ඒක තමයි අවබෝධයේ ලක්ෂණය. එහෙමයි. ස්වාමීනි කොතරම් සුව පහසුවක් විවේකයක් සංසිඳීමක් එතකොට ඇතිවෙනවද? එහෙයි ස්වාමීනි. අන්න බුදුරජාණන් දේශනා කළා. එතකොට මේ අනාසව චිත්තස්ස අනාසව සිතින් ආර්ය මග්ග සමන්ගෙන ආර්ය මාර්ගයේ යුතු ආර්ය මග්ගම් භාවය යුතු ආර්ය මාර්ගේ වඩන කෙනා ඊට පස්සේ එයා දැන් සම්මා සංකල්ප හිතන්නේ බොහොම සුව පහසුවේ විවේකී මනසේ නොයලුණු සිටි විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් වස්සග්ග පරිණාම විවේකයෙන් යුතුව විරාගී සිතින් යුතුව මෛත්‍රී අරමුණ සිහි කරනවා බුදු ගුණ අරමුණ සිහි කරනවා අනිත්‍ය අරමුණ සිහි කරනවා එහෙම මානසික පරිසරයක් නිර්මාණය වෙනවා සම්මා දිට්ඨියත් එක්ක එහෙමයි ස්වාමීනි. සම්මා දිට්ඨියත් එක්ක වෙන එකක් ඒක ස්වාමීනි දැන් අපිට විහාරස්ථානයට යන්න වුණත් පින්කම් වල කටයුතු කරන්න යෙදුණා වුණත් අකුසල් මිශ්‍ර වෙලා කටයුතු කරන්න එහෙම සිද්ධ වෙනා නිසා මේ බලන්න සම්මා දිට්ඨිය ආශ්චර්ය තමයි. එතකොට එහෙම නැතුව කටයුතු කරන්න පුළුවන් මානසික පරිසරයක් නිර්මාණය කළා දෙනවා. එතකොට කොච්චර සුන්දර අර්ථයක් මේ හිතේ ඇති වෙලා නැසයි. ඒක සම්මා දිට්ඨිය කරන්නේ. එහෙමයි ස්වාමීනි. බලන්න කොච්චර ලස්සන මේ සිතක තියෙන මේ ස්වභාවයේ බුදු කෙනෙක් වචන වලින් කැටගලා දෙව මිනිස් ලෝකයට දේශනා කරනවා. එහෙමයි ස්වාමීනි. බලන්න මේ ලස්සන ගම්බීර වචන ටික මොකද්ද? ආර්ය චිත්තස්ස අනාසව චිත්තස්ස ආර්ය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයේ යුතු ආර්ය මග්ගම් භාවයතු එහෙමයි. ආර්ය මාර්ගේ වඩන කෙනාගේ තක්කු. එහෙමයි. කල්පනාවක් ඇද්ද? ඊළඟට විතරකයක් ඇද්ද? සංකල්පයක් ඇද්ද? ඒක මනසේ පිහිටවීමක් ඇද්ද? නැවත නැවත පිහිටවීමක් ඇද්ද? චේතනාත්මකව හිත ඇතුළේ නිර්මාණය කිරීමක් ඇද්ද සිටිවිලි? ඊළඟට ඒ වචී සංස්කාරයක් ඇද්ද? ඒ කියන්නේ විතක්ක ਵਿਚාරයක් ඇද්ද? ඒ ඔක්කොම අයිති සම්මා සංකල්ප වලට. මොන සම්මා සංකල්ප වලට? ආර්ය වූ අනාසර වූ ලෝකෝත්තර මගට උපකාර කරන. එහෙමයි. මේක විශ්මිත. ඒක ඉතින් සම්මා දිට්ඨිය මුල් වෙන්න ඕන. එහෙම කෙනාගේ එතකොට මොකද වෙන්නේ? මනස විරාගයට බර වෙවි යනකොට අනික සමාධියට අනුග්‍රහ කරනවා. ඒ සමාධිය තමයි ආර්ය සම්මා සමාධියක් වෙන්නේ. ස්වාමීනි මේ ආර්ය කියන උත්තම සම්බුද්ධ භාෂිතෙන් මොනතරම් පාරිශුද්ධ පවිත්‍ර භාවයක් අර්ථවත් කරනවද කියලා හිතා ගන්න බෑ. බුදු කෙනෙක් මේ දා සම්බුදු වෙලා මෙහිම දෙයක් ආශ්චර්ය දෙයක් දකින්නකොට. එහෙමයි ස්වාමීනි. ආශ්‍රව තැවරෙන්නේ නැතුව සී කල්පනාවක් පවත්තගෙන මේ විතක්ක ਵਿਚාර පවත්ත හිත නිවන මානසිකත්වයක්. එහෙමයි ස්වාමීනි. මාර්ගයක්. එහෙමයි. කොච්චර විශ්මිතද මේ සම්මා සම්බුද්ධත්වය. එහෙමයි ස්වාමීනි. මේ තමයි සම්මා සම්බුද්ධත්වය. එහෙමයි. ඉතින් අපිට කාල වේලා මැද නිසා මම ඉතින් පොඩ්ඩක් විස්තර කරනවා. අන්න බුදුරජාණන් දේශනා කරන ඔන්න ඔය විදියට දැන් ඒ කෙනාගේ හිත තුළ භාග්‍යතුන් දේශනා කළා දැන් මේ විදියට එයා සම්මා සංකල්ප වඩනකොට එයාගේ හිත ඇතුලේ බුදුරජාණන් දේශනා කළා මිත්‍යා සංකල්ප ප්‍රහාණය කරන්න හිත උත්සාහවත් වෙනවා. සම්මා සංකල්ප උපදවගෙන ඉන්න හිත උත්සාහවත් වෙනවා නම් අන්නේ උත්සාහවත් බවට කියන සම්මා වායාම. එහෙමයි ස්වාමීනි. බලන්නේ උත්සාහවත් වීම සම්මා. ඒතර ඒ උත්සාහයත් උපකාර කරන්නේ සම්මා සමාධියට. දැක නේද? ඇයි හිත ඇතුළේ මිත්‍යා සංකල්ප දුරු කරවන සම්මා සංකල්පي උපද්දවන. සංසිඳීමනේ අනුග්‍රහ කරන්නේ සම්මා වායාමයට අනුග්‍රහ කරන්නේ මොකටද? ආහාරි සමාධියට. ඊළඟ දේශනා කරන එීම උත්සාහය තමයි සම්මා වායාමයේ. ඔහු දැන් සිහියෙන් මේ ඔක්කොටම සිහිය තියෙනවා. මොකද්ද? ඔහු සිහියෙන් යුක්තව මිත්‍යා සංකල්පයත් හරිනවා. සිහියෙන් යුක්තව සම්මා සංකල්ප පොදවාගෙන වාසය කරනවා. ඒ සිහිය තමයි කියන ඔහුගේ සම්මා සතිය බවට පත් වෙන්නේ. බලන්න මේ සම්මා සතිය තියෙන ගැඹුරු අර්ථය. එහෙමයි ස්වාමීනි. ඔය ආකාරයට ඔහු තුල ධර්මයන් තුලක් සම්මා සංකල්පන වේගවත් සකස් වෙනවා කියන කුමක්ද? සම්මා දිට්ඨියයි සම්මා වායාමයේ සම්මා සතියයි.
කියන කරුණු තුන සම්මා සංකල්පෙ මුල් වෙලා වැඩෙනවා. සම්මා දිට්ඨියයි සම්මා වායාමයේ සම්මා සතිය. එහෙමයි ස්වාමීනි. සම්මා සංකල්ප මිත්‍යා සංකල්ප මනසින් තීරුම් ගැනීමේ හැකියාව සම්මා දිට්ඨිය. මිත්‍යා සංකල්ප ප්‍රහාණය කළ සම්මා සංකල්ප හිත පිහිටවන්න මනස පෙළඹවීම සම්මා වායාමයේ. ඊළඟට ඒ සඳහා ඒ වෙලාවේ මනස තුළ තියෙන මානසික අවධානය ඇටෙන්ෂන් එක සම්මා සතියට අනුග්‍රහ කරනවා. එහෙයි. ඒ ඔක්කොම කරන්නේ සම්මා සතිය පිහිටලා. එහෙමයි. ඒ ඔක්කොම පෙළ ගැහෙන්නේ කොමකටද? සම්මා සමාධිය. ආරි සම්මා සමාධියට පෙළ ගැහෙනවා. එහෙමයි. ඉතින් බලන්න පින්වත්නි මේ වගේ උදාාර විශ්මිත සම්මා සමාධිය පිළිබඳ පරිපූර්ණ අවබෝධය, ඒ සම්මා සමාධිය පිරිසිදු කරවන උදාාර මානසික ගුණධර්මයන් පිළිබඳ පරිපූර්ණ දෙව් මිනිස් ලෝකයාට කරුණ සහිතව ගරහන්න බැරි උදාාර අවබෝධයක් ඒ භාග්‍යවත් අරහත් සම්බුදුරජාණන් වහන්සේට පවතිනවා. ඉතින් මේ උදාාර විශ්මිත අවබෝධය දෙව් මිනිස් ලෝකයාට දායාද කරලා ඔබ සසර පුරා උදාාර වූ ධර්මයක හිමිකරුවෙක් වෙන්නට මේ රැස් කළ උදාාර පින එකසේ හේතු වාසනා වේවා. සාදු සාදු සාදු. ඉතින් අපගේ භාග්‍යවතුන් වහන්සේගේ පාරිශුද්ධ පවිත්‍ර නිර්මල ශ්‍රී සද්ධර්මයේ අද දවසේත් අපට අනුකම්පාවෙන්ම අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ අපට අනුකම්පා ඇති කරුතර මහා සංඝරත්නය අපි හැමදෙනාම ආදර ගෞරවයෙන් සමා කොටගෙන වන්දනමාන කරමු. ස්වාමීනි අපගේ নমස්කාරය වේවා. ස්වාමීනි පුණ්‍යානුමෝදනාව පිණිසත් ඊටාම ගෞරවයෙන් ආරාධනා කරගන්නවා. අවසරයි ස්වාමීනි. පින්වත්නි අද දින සම්බුදු සිතක සිරිය සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ මාළඹේ මුවන් හෙළවත්ත 4 වන පටුමග නම්බර 743 70 වෙනි ඔසේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් ටීඑල් චූලානන්ද සිරිවර්ධන මහත්මයා විසින් ඉතින් ප්‍රධාන අරමුණ බවට පත් වෙලා තියෙන අප්‍රේල් මාස 14 වෙනි දිනේ නම් අද දිනට වයස අවුරුදු 69ක් සම්පූර්ණ වන මාළඹේ මුවන් හෙළවත්ත 4 වන පටුමග අංක 743 70 පදිංචි ටීඒ චූලානන්ද සිරිවර්ධන පින්බර මහත්මයාට නිදුක් නිරෝගී සුවපත් භාවය සැලසේවා කියන උදාාර අරමුණින් තමයි මේ උදාාර පින්කම සිද්ධ කරගන්නේ. ඉතින් මේ රැස්වුණු උදාාර පින ගටිකාර බ්‍රහ්මරාජයා සහම්පති සනන් කුමාර බ්‍රහ්මරාජය ශක්තිය විඳුන් සතරවරන් රජදරුවන් සෙම්පත් දිවුරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම සුමන සමන් දිව්‍ය රාජ්‍ය ආලවක දිව්‍යයන් ජනවසම දිව්‍යයන්ට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රදේශ භාර පළාත් භාර සියලු දෙව් බමුණුන්ට ඒ වගේම ලෝකපාලක සියලු දෙවියන් බමුණුන්ටත් ඒ වගේම බෝරජානන් වහන්සේලා ධාතුන් වහන්සේලා සුරකින සියලු දෙව් බමුණුන්ට මේ පින් අනුමෝදන් වේවා. ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් වැඩේවා. දෙවියන්ගේ දැහැමි රැකවරණය පරම පූජනීය ගුරු දේවයන් වහන්සේට මහා සංඝරත්නයට සලසා දෙත්වා සදහෙවත් ගිහි පිරිසට සලසා දෙත්වා දෙවියෝදු තුන් ධර්මය අවබෝධ කරත්වා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුන උදාාර පින පරම පූජනීය මේ දහම්මග ඉවර කළ ගුරු දේවයන් වහන්සේට මේ පින් අනුමෝදන් වේවා. මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. ශ්‍රද්ධා මාධ්‍යාලයේ අනුශාසක අලුදෙණියේ සුබෝධි ස්වාමීන් වහන්සේට ශ්‍රද්ධා මාධ්‍ය ජාලය වෙනුවෙන් කැපවෙන මහා සංඝරත්නයට මේ පින් අනුමෝදන් වේවා. උපාසක දරුවන්ට අනගාരികා මෑණිවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. කරගෙන යන ශාසනික කටයුතු සුවසේ කරන්නට තුනුරුවනේ අනන්ත ආශිර්වාද දිව්‍යංගි දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්වුණු උදාාර පින අද දවසේ ධර්ම දානය සඳහා මුල් වුණු ඒ සියලු දෙනා නමින් මිය පරලෝකීය ඥාතීන්ට විශේෂයෙන් සිරිවර්ධන මහත්මයාගේ 2022 පෙබරවාරි මාස 5 වන දින මිය ගිය බිරිඳ වන ධර්ම දාන සමාජිකාවක් වූ ලංකා බැංකුවේ විශ්‍රාමික කරාපෙටිය පතිරණගේ ලලිතා සිරිවර්ධන පින්බර මාතාවට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම චූලානන්ද සිරිවර්ධන මහත්මයා සහ කීපී ලලිතා සිරිවර්ධන මහත්මිය නමින් මිය පරලෝකීය පින් බලාපොරොත්තු වන සියලු ඥාතීන්ට පරලොව සැපේ පිණිස මේ පින් හේතු වාසනා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න.
ඒ වගේම රැස්වන උදාර පින මාළඹේ මුවන් හිලවත්ත 4 වන පටුමඟ නොම්බර 743 70 වෙනි උසේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් ටීඑල් චූලානන්ද සිරිවර්ධන පින්බර මහත්මයාට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මම හිතන්නේ මේ පින්වත් මහත්මයාට පින් අනුමෝදන් කරන්න බලාපොරොත්තු වෙන විශේෂයෙන්ම අද දිනට වයස අවුරුදු 69ක් සම්පූර්ණ වෙනවා කියලා. ඒ වගේම මේ පින්වත් මහත්මයාටත් ඒ වගේම කේපී ලලිතා සිරිවර්ධන පින්බර මාතාවට සිරිවර්ධන පවුලේ සිටින සියලු දෙනාටත් ඒ වගේම චමිල දයාන් සහ හර්ෂ සංජීව යන පුතුන් දෙදෙනාට චතුරිකා සුභාෂිනී දිනියට අපර්ණා ඩිල්කී යන ලේලිවරුන්ට රංග සංජික බෑනාට සහ මුණුපුරු මිනිපිරියන්ට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දෙවියන්ගේ දෙහිමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් කරන්න. ඒ වගේම රැස්තුණු උදාර පින අද දවසේ ධර්ම ශ්‍රවණය කළ ඔබ සියලු දෙනාට අපගේ පින්බර දෙමව්පියන්ටත් ධර්මයේ හැසිරෙන්න උපකාර කළ සියලු දෙනාට සිව්පසයෙන් අනුග්‍රහ කරන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. කුඩා කල සිට උපකාර කළා වූ සියලු ගුරුවරුන්ට මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම ශ්‍රද්ධා ධර්ම දාන සියලු සමාජිකාවන්ට ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාට කොරෝනා වෛරසයෙන් පීඩා වෙන සියලු දෙනාට මේ පින් අනුමෝදන් වේවා. නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා චිරජීවනයේ සැලසේවා. තුනුරුවනි අනන්ත ආශිර්වාද දිව්‍යංගිත හැමි රැකවරණ සැලසේවා. ධර්මය අවබෝධ කරන්න වාසනාව උදා වේවා කියලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න. සියලු දෙනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. ඉතින් භාග්‍යවතුන් වහන්සේ වදාළ පරම පවිත්‍ර උත්තම ශ්‍රී සද්ධර්මයේ අප කවරනම් දෙයකට උපමා කරන්නේද? එහි පිරිසිදු භාවය කිසිවකට උපමා කළ නොහැකි දෙයක්මයි. ඉතින් මේ උත්තම දහම අද දවසෙත් අපට අනුකම්පාවෙන් අපගේ පින්වත් ස්වාමින් වහන්සේ පෙන්වා වදාළ ඒ උතුම් ධර්මයේ ශ්‍රද්ධා රූපවාහිනිය ඔස්සේ මුළු මහත් ලෝකයටම දායාද කොටගෙන මේ මොහොතේ ධර්ම දානමය පින්කම ලෙසින් අපි රැස් කරගත් මහත්ඵල මහානිසංස උත්තම පුණ්‍ය ධර්මය නොවලහාම අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේටත් අනුමෝදන් වේවා. පුණ්‍යානුමෝදනාවෙන් පින්වන්ත මහ සංඝරුවන සුවපත් වේවා. අපගේ පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේම අවබෝධ වේවා. සාදු සාදු සාදු. ඉතින් ඔබ අප හැමදෙනාම වෙනුවෙන් අද ධර්ම දානමය පින්කමේ කොටස් කරුවෙකු නැත්තම් ධර්ම දානමය පින්කම සිදු කරගන්නට බරපැන වෙන් කළ අප්‍රේල් මාස 14 වෙනි දින එනම් අද දිනට වයස අවුරුදු 69ක් සම්පූර්ණ වන මාළඹේ මුවන් හිලවත්ත 4 වන පටුමඟ අංක 743 70 නිවසේ පදිංචි ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වත් ටී.ඒ. චෝලානන්ද සිරිවර්ධන මහත්මයා විසින් සදැහැති දායකත්වයේ දරන්නට යෙදුනේ. ඒ පින්වන්ත ටී.ඒ. චෝලානන්ද සිරිවර්ධන මහත්මයා ප්‍රධාන හැම දෙනාමත් පිනැති හැම දෙනාමත් පින්වන්ත ඔබ හැම දෙනාමත් අපේ තාම දයාවෙන් සිහිපත් කරගන්නවා. ඉතින් ගරුතර මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් නැවතත් අපි ඔබ මුණ ගැහෙන්නම්. තුනුරුවන හදවතෙහි වඩා හිඳවාගෙන ජීවත් වන්නට මුළු මහත් ජාතියම වාසනාවන්ත වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.